समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्स सुनन्तु सग्गमोक्खदं धम्मश्रवण कालो अयं भदन्ता धम्मश्रवण कालो अयं भदन्ता धम्मश्रवण कालो अयं भदन्ता नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स अमनुस्सट्ठानि उदकं च सीतं तदपेयमानं परिसो समेति एवं धनं खापुरिसो लभित्वा नेवत्तना भुञ्जति नो ददाति श्रद्धावंत कारुणिक पिन्वत्नि දැන් හැම දිනම සූදානම් වන්නේ ධර්ම ශ්‍රවණය කරන්න. ප්‍රඥා රූපවාහිනී නාලිකාව ඔබ වෙත තිලින කරනු ලබන මේ පැයට નિયમિત ධර්ම දේශනාව ශ්‍රවණය කරන්නයි ඔබ හැම දිනම මෙලෙසින් දැන් සැදී පැහැදී සිටින්නේ. මෙම උතුම් ධර්ම දේශනාව සඳහා සදැහැති දායකත්වය ලබා දෙමින් බණ අසන්නට රිසි පින්වත් ඔබ හැම කෙරෙහි මහත් කරුණාවෙන් උතුම් ධර්ම දානමය කුසලය අද සිදු කරනු ලබන්නේ බදුල්ල හිඳගොඩ වලව්වත්ත අංක 58න් 8 දරණ ලිපිනයේ පදිංචි S.A. ලීලා කාන්ති මෑණියන් දිනිති හෙටිආරච්චි අරුන්දි හෙටිආරච්චි දියණිවරු දෙපළ බුද්ධික ප්‍රසන්න දමිත් සමරක්කොඩි බෑනාවරුන් ඇතුළු මාලා නන්දනී නැගණිය කියන පිරිස ඒක රාශි වෙලා ඒ පින්නතුන් මෙවන් වටිනා ධර්ම දානමය කුසලයක් සිදු කරනු ලබන්නේ මීට වසර 4කට පෙර දායකත්වය දැරූ අය අතරින් වෙන් වූ H.A. ජයතිස්ස හෙටිආරච්චි පියාණන් වහන්සේට දයාබර ස්වාමි පුරුෂයාණන්ට මාමණ්ඩියට සොහොයුරාණන්ට ශ්‍රේෂ්ඨ ඥාතිවරයාණන්ට පින් අනුමෝදන් කිරීම පිණිස මේ උතුම් ධර්ම දානමය කුසලය එතුමාට අනුමෝදන් කරලා එතුමාගේ සසර ගමන සුවපත් කරගෙන ඉක්මන් භවයකදී අමා නිවනින් සනසිල්ල උදා කර ගැනීම භාග්‍ය උදා වේවා කියන ප්‍රාර්ථනාවෙන්ුයි දායකත්වයේ දරන්නේ. ඒත් එක්කම දැනට සුජීවත්ව සිටින එසේ ලීලා කාන්ති මෑණියන්ට අරුන්දි සහ දිනිති යන දියණිවරුන්ට බුද්ධික සහ දමිත් යන බෑනාවරුන් දෙදෙනාට මාලානන්දනි නැගණියට පවුලේ සුජීවත්ව සිටින සියලුම දෙනාට නිදුක් නිරෝගී සුවපත් භාවය සහ දිගාසිරි ප්‍රාර්ථනා කරනවා. ඔවුන්ගේ රැකිරක්ෂා කටයුතු අනෙකුත් සියලු කටයුතු සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක වෙලා අනාගත අභිවෘද්ධිය සැලසේවා උතුම් ධර්මාවබෝධය ලබා සසර දුකින් අත් මිදීමට මෙම උතුම් ධර්ම දානමය කුසලය ඉවහල් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. දායකත්වයේ දරන පින්නතුන්ගේ ඒ සිතැඟි සිතුම් පැතුම් ප්‍රාර්ථනා එලෙසින්ම ඉෂ්ට වේවා කියලා අපි ප්‍රාර්ථනා කර සිටිනවා. අද ධර්ම දේශනාව සඳහා දායකයන් අපෙන් ඉල්ලීමක් කරලා තියෙනවා. කර්මය සංසාර ගමන හා සම්බන්ධ වන අයුරු නිදසුන් සහිතව සහ
නරක කර්ම වලින් ඈත් වී සිටීමට හැසිරිය යුතු ආකාරය පිළිබඳ ධර්මදේශනාවක් සිද්ධ කරන්න කියලා. ඉතින් ඒ අනුව අපි බලාපොරොත්තු වෙනවා ඔබට ප්‍රයෝජනවත් ධර්ම කාරණා ටිකක් විස්තර කරලා දෙන්න. මේ සඳහා මම සංයුක්ත නිකායේ කෝසල සංයුක්තයේ පඨම අපුත්තක කියන සූත්‍රයත් යොදා ගන්නට බලාපොරොත්තු වෙනවා. කර්මය කියන විෂය බුදුදහම තුළ බොහොම පුළුල්ව විග්‍රහ වෙන විෂයක්. ඒත් එක්කම කර්මය කියන එක ගැන බුදුරජාණන් වහන්සේ ශ්‍රාවකයන්ට අවධාරණය කළ තියෙන්නේ ගොඩාක් දුර හිතන්න හොඳ එකක් නෙවෙයි කියලා. ඔය අචින්ත්‍ය ධර්ම කිහිපයක් ගැන ධර්මයේ සඳහන් වෙනවා. ඒ අචින්ත්‍ය කියන වචනේ තේරුම නොසිතිය යුතු කියන එක. නොසිතිය යුතු දේවල් හිතන්න ගියාම, කියන්නේ තව විදිහකට කිව්වොත් හිතා ගන්න බැරි දේවල්. සාමාන්‍ය පුහුදුන් කෙනෙකුට හිතා ගන්න බැරි, නිගමනයකට එන්න බැරි, කල්පනා කරලා හිතලා යම් තීන්දුවකට තීරණයකට එන්න බැරි දේවල් ගැන එම තීරණ ගන්න යන්න හිතන එක, කල්පනා කරන එක, නිගමනවලට බහින්නට අවශ්‍ය වෙන විදිහට හිතන්න යන එක පිස්සු වැටෙන්න හේතුවක් කියලා තමයි දක්වලා තියෙන්නේ. එහෙම කාරණා කිහිපයක් ගැන ධර්මයේ සඳහන් වෙනවා. ඒ අතර එකක් තමයි මේ කර්ම විෂය කියන එක. බුද්ධ විෂය කියලා කියන්නේ එහෙම සාමාන්‍ය පුහුදුන් මනසකට තේරුම් ගන්න තරම් පුළුවන් විෂයක් නෙවෙයි. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කළ දෙන්නේ බුද්ධ විෂයෝ භික්ඛවේ අචින්තෙය්‍යෝ. මහණෙනි, මේ බුද්ධ විෂය කියන එක කියන්නේ බුදුරජාණන් වහන්සේ නමකගේ ස්වභාවය කියන එක අචින්ත්‍ය ධර්මයක්. ඒ කියන්නේ හිතලා ඉවර කරන්න පුළුවන් තීරණ නිගමන වලට බහින්න පුළුවන් විදිහ එකක් නෙවෙයි. මේ කියන්නේ සාමාන්‍ය පුහුදුන් පුද්ගලයෙකුට. ඒ කියන්නේ කෙලෙස් සහිත ඔබ අපි වගේ අයට එහෙම හිතලා නිශ්චිත තීන්දුවකට තීරණයකට එළඹෙන්නට බැරි තරමේ සංකීර්ණ විෂයක් තමයි මේ බුදුරජාණන් වහන්සේ කියලා කියන්නේ. ඒතර බුද්ධ විෂය අචින්ත්‍යයි. න චින්තේතබ්බෝ. ඒ නිසා ඕනවට වැඩි හිතන්න යන්න එපා. යෝ චින්තෙය්‍ය උම්මාදස්ස විඝාතස්ස භාගියස්ස. කවුරු හරි හිතන්න ගියොත් වෙන්නේ මොකද වෙන්නේ? උන්මාදයට හේතු වෙන එක. විඝාතේ මානසික පීඩාවට හේතු වෙනවා. හිතලා තීන්දුවකට තීරණයකට එළඹෙන්න බැරුණාම එතකොට ලොකු වික්ෂේපයක්, මානසික වශයෙන් ලොකු කැළඹීමක් හිතේ ඇති වෙනවා. ඒ කැළඹීම උන්මත්තක භාවයට හේතු වෙන්න පුළුවන්. ඒ නිසා අපි ඒ නොසිතිය යුතු විෂයන් හිතන්න ඕන යම් ලිමිට් එකකට, යම් සීමාවක් පනවගෙන. ඒවා ඉක්මවා යන්න වෑයම් කරන්න හොඳ නැහැ. දැන් බුදුරජාණන් වහන්සේ සම්බන්ධයෙන්ම බලන්න. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා බුදුරජාණන් වහන්සේ නමක් තවත් බුදුහාමුදුරු නමකගේ ගුණ කල්පයක් පුරාවට ප්‍රකාශ කළා. කල්පයක් පුරාවට ප්‍රකාශ කළත් කල්පය නිමා වෙනවලු. නමුත් බුදුගුණ නිමා වෙන්නේ නැහැ කියලා කියනවා. ඒතර බලන්න, මේ සාමාන්‍ය පුද්ගලයෙක් සම්බන්ධයෙන් නෙවෙයි බුදුහාමුදුරු කෙනෙක් ගැන කියන්නේ. ඒතර සාමාන්‍ය ඔබ අපට බුදුගුණ එහෙම හිතලා ඉවරයක් කරන්න පුළුවන් එකක් නෙවෙයි. නිසා ඒ වගේ බැරි වැඩ කරන්න යන්න එපා. පුළුවන් විදියට යම් මට්ටමකට හිතුවාම ඒ ප්‍රමාණවත්. ඊළඟට දැන් බුද්ධ විෂය අචින්ත්‍යයි වගේ තවත් දක්වලා තියෙනවා. මේ ලෝක විෂයෝ භික්ඛවේ අචින්තයෝ න චින්තේතබ්බෝ. මේ ලෝක විෂය කියන එකත් ඒ වගේ නොසිතිය යුතු ධර්මයක්. අචින්ත්‍ය ධර්මතාවයක් හැටියට දක්වලා තියෙනවා. ඊළඟට කර්ම විෂය කියන එකත් අචින්ත්‍ය ධර්මතාවයක්. කර්මය කියන එකත් ඒ විදිහට හිතලා ඉවරයක් කරන්න පුළුවන් එකක් නෙවෙයි. නමුත් ඒකෙන් අදහස් කරන්නේ කර්මය ගැන අපි දැනගන්න අවශ්‍ය නැහැ කියන එක. නමුත් කර්මය හරිම සංකීර්ණ විෂයක්. ඒක බොහෝම පරිස්සමෙන්, බොහොම අවධානයෙන්
අවබෝධ කරගන්න තේරුම් ගන්න වෑයම් කළ යුතු එකක්. ඒක සම්පූර්ණයෙන්ම ඒ පිළිබඳව පූර්ණ අවබෝධයක්. කර්මය කියන්නේ මොකක්ද? ඒක විපාක දෙන්නේ මොන වගේ අවස්ථාවලදීද ආදී වශයෙන් තේරුම් ගන්න එක ටිකක් ලෙහෙසි පහසු වැඩක් නෙවෙයි. ඒකදී අපි කල්පනාකාරී වෙන්න ඕන. මොකද එහෙම කල්පනාකාරී නොවුනොත් එයම අකුසල් පිරෙන්න හේතුවක් වෙන්නත් පුළුවන්. මොකද දැන් සමහර අය කියනවා හොඳ කරා නම් හොඳ විපාක ලැබෙන්න එපා. කො අපි මෙච්චර හොඳ කළා අපිට මොකක්වත් හොඳක් ලැබෙන්නේ නැහැ නේ. ওই විදිහට හිතන අවස්ථා තියෙනවා. මොකද ගොඩාක් අය හිතන්නේ යම් කිසි හොඳක් කළොත් ඒ හොඳේ විපාකය කරලා ක්‍රියාව කරලා ඉවර වෙනවත් එකම ලැබෙන්න ඕන. නරක විපාක ඒව සංසාරයට විපාක කියලා තමයි හිතාගෙන ඉන්නේ. නේ? ඉතින් ඒ නිසා හොඳ විපාක බලාපොරොත්තු වෙගෙන ඉලා නොලැබුණාම ඒකටත් දොස් කියනවා. අනපේක්ෂිත වෙලාවේ නරක විපාක ලැබුණාම ඒකටත් දොස් කියනවා. එහෙම දොස් කියලා බුදුරජාණන් වහන්සේටත් දොස් කියලා සංඝයාටත් දොස් කියලා ධර්මයටත් දොස් කියලා තුනුරුවන්ටම බැන වැදිලා වෙනත් කර්ම රැස් කරගෙන අන්තිමේදී ජීවිතේ විනාශ කරගන්න. ඒ නිසා මෙය ඊටාම පරිස්සමෙන් තේරුම් ගත යුතු මාතෘකාවක් කියන එක අපි ඉස්සෙල්ලාම අවධාරණය කරගන්න ඕන. සාමාන්‍ය පුහුදුන් කෙනෙකුට මේ කර්මයේ තියෙන විවිධ ප්‍රභේද විපාක දෙන ස්වභාවයන් කර්ම සැකසෙන ආකාරයන් පිළිබඳව තේරුම් ගැනීම අමාරුයි. මොකද එය ඊතරම්ම සංකීර්ණ විෂයක් නිසා. ඉතින් කෙසේ වෙතත් අපි වෑයම් කරමු. අපි දෛනිකව ජීවිතයේදී මුහුණ දෙන අත්දැකීම් අපි අහලා දැනගෙන තියෙන යම් යම් සංසිද්ධීන් පදනම් කරගෙන මේ කර්මයේහි තියෙන පැතිකඩ කිහිපයක් තේරුම් ගන්න වෑයම් කරමු. දැන් කර්මය කියලා කියන්නේ මොකක්ද කියලා අහුවොත් ක්‍රියාවක් කියලා කෙනෙක් කියයි. ඔව්. කර්මය කියලා කියන්නේ ක්‍රියාවක්ම නෙවෙයි. කර්මය කියලා කියන්නේ ප්‍රතිඵල උදා කරන ක්‍රියාවක් කියලා කිව්වොත් අන්න ඒකෙන් අපිට යම් කිසි අදහසක් ගන්නත් පුළුවන්. එතකොට හැම ක්‍රියාවක්ම කර්මයක් වෙනවද කියලා දැන් ඔබට කෙනෙකුට ප්‍රශ්නයක් තියෙන්න පුළුවන්. දැන් උදාහරණයකට ගත්තොත් කවුරු හරි කෙනෙක් ඔළුව කහනවා. දැන් ඔළුව කහන එක කර්මයක්ද ක්‍රියාවක්ද? ඔළුව කහන එක ක්‍රියාවක් නේද? කර්මයක් වෙන්නේ කොහොමද? ඔළුවේ නුකුණු මරණ චේතනාවෙන් ඕන කහන්න අරගත්තොත් නේද? ලේන්ඩි තලන චේතනාවෙන් කහන්න ගත්තොත් ඔන්න ඒක කර්මයක් වෙන්න පුළුවන් නේද? එතකොට දැන් දත් මදිනවා ක්‍රියාවක්. බත් කනවා ක්‍රියාවක් නේද? ඒ ඔක්කොම ක්‍රියානේ. වතුර බොනවා ක්‍රියාවක්. දැන් ඕවා කර්ම වෙනවද? නෑ, ඒව කර්ම වෙන්නේ නෑ. කර්මයක් වෙන්න නම් ඒ ක්‍රියාව මුල් කරගෙන ලෝභ ද්වේෂ මෝහ කියන අකුසල මූලයක් ඇති වෙන්න ඕනේ. එහෙම නැත්නම් අලෝභ ද්වේෂ අමෝහ කියන කුසල මූලයක් ඉස්මතු වෙන්න ඕනේ. ඒ ක්‍රියාව යම් කිසි ක්‍රියාවක් සිද්ධ වෙන්නේ කායිකව හෝ වාචසිකව හෝ මානසිකව ලෝභ ද්වේෂ මෝහ කියන කුසල චේතනා මුල් කරගෙන නම්, එහෙම නැත්නම් අලෝභ ද්වේෂ අමෝහ කියන අකුසල චේතනා මුල් කරගෙන නම්, අලෝභ අද්වේෂ අමෝහ කියන කුසල චේතනා මුල් කරගෙන නම්, ලෝභ ද්වේෂ මෝහ කියන අකුසල චේතනා මුල් කරගෙන නම් අන්න එතෙන්දී තමයි කර්මය නිර්මාණය වෙන්නේ කියන එක අපි තේරුම් ගැනීම වැදගත් වෙනවා. ඒතර කර්මයක් නිර්මාණය වෙන අවස්ථා තියෙනවා. කර්මයක් ක්ෂය වෙන අවස්ථාත් අපි තේරුම් ගන්න ඕන. කොහොමද කර්මයක් ක්‍රියාත්මක වෙන්නේ? කර්මයක් ක්‍රියාත්මක වෙන ක්‍රමවේද 3ක් තියෙනවා. ඒ තමයි සිතින් ක්‍රියාත්මක වෙනවා, වචනයෙන් ක්‍රියාත්මක වෙනවා, කයින් ක්‍රියාත්මක වෙනවා. ඒතර කර්ම කියලා කියන්නේ ක්‍රියාවක්, හුදු ක්‍රියාවක් විතරක් නෙවෙයි කියන එක දැන් ඔබ තේරුම් ගන්න ඕන. මම මතක් කළා කර්මයකට මුල් වෙන චේතනාවක් තියෙනවා.
හරියට ගැඹුරින් කල්පනා කරලා බැලුවොත් කර්මයකට මුල් වෙන්නේ හරියටම බැලුවොත් අකුසල චේතනා. කර්මයකට මුල් වෙන්නේ අකුසල චේතනා. කුසල චේතනා නෙවෙයි. අකුසල චේතනා මොන වගේද? අකුසල චේතනා කියලා කියන්නේ ලෝභ, ද්වේෂ, මෝහ කියන අකුසල සිතිවිලි මුල් වෙලා හටගන්න චේතනා. ඒ තමයි අකුසල චේතනා. ඔන්න ඔය අකුසල චේතනා මුල් කරගෙන හටගන්නේවට තමයි කර්ම කියලා කියන්නේ. දැන් ඔබ අහලා තියෙන අකුසල චේතනාවලට අමතරව තව චේතනා ටිකක්. මොනවාද? ඒ කුසල චේතනා. එතකොට කුසල චේතනා කියලා කිව්වහම ඒවට අපි කියනවා අලෝභ, අද්වේෂ, අමෝහ කියලා. ඇත්තටම හරියට බැලුවොත් ගැඹුරින් කල්පනා කරලා බැලුවොත් කුසල චේතනා මුල් වෙලා කරන ක්‍රියාවන් කර්ම බවට පත් වෙන්නේ නැහැ. ඒව හුදු ක්‍රියාකාරකම් විතරයි. ඒවයි කර්ම සැකසීමක්, විපාකදායි කර්ම සැකසීමක් සිද්ධ වෙන්නේ නැහැ. ඒවයින් වෙන්නේ ඇත්තටම බැලුවොත් කර්ම සැකසීම නෙවෙයි, කර්ම සමුදය නෙවෙයි, කර්ම නිරෝධය. ඒක නිසා තමයි ඒක කුසලයක් බවට පත් වෙන්නේ. ඒ කුසලය නිවනට උපකාර වෙන්නේ. එතකොට කර්ම කියන වචනයෙන් ගොඩාක් වෙලාවට අපි අදහස් කරන්නේ හොඳ සහ නරක කියන කර්ම ಜಾති දෙක. හොඳ සහ නරක. ඒතර හොඳ සහ නරක කර්ම අපි අහලා තියෙන වචන වලින්, පාලි වචන වලින් කියොත් හොඳ කර්ම වලට අපි පුණ්‍ය කර්ම කියලා කියනවා. නරක කර්ම වලට අපි කියනවා පාප කර්ම කියලා. ඒක තවත් විදිහකට කම්ම කියන වචනේ සංස්කාර කියන වචනේ හා මුසු කරලා කිව්වොත් අපි ඒකට පුඤ්ඤාභි සංඛාර කියනවා. හොඳ කර්ම වලට නරක කර්ම වලට කියන්නේ මොනවාද? අපුඤ්ඤාභි සංඛාර කියලා. එතකොට බලන්න දැන් ඔන්න මේ හොඳ කර්ම වලටත් නරක කර්ම වලටත් දෙකටම මුල් වෙන්නේ මොනවද? දෙකටම මුල් වෙන්නේ ලෝභ, ද්වේෂ, මෝහ. පින් වලට මුල් වෙන්නේත් ලෝභ, ද්වේෂ, මෝහ. පව් වලට මුල් වෙන්නේත් ලෝභ, ද්වේෂ, මෝහ. සාමාන්‍ය කෙනෙක් දන්නවා පව් වලට මුල් වෙන්නේ ලෝභ, ද්වේෂ, මෝහ කියලා. නේද? දැන් සාමාන්‍යයෙන් සතෙක් මරනවා. සතෙක් මරණ එක පවක්නේ, කයින් කරන කායික ක්‍රියාවක්. සත්තු මරනකොට පව් සිද්ධ වෙනවා. එතකොට ඒ සත්තු මරණ වෙලාවේ ඇති වෙන චේතනාව මොකද්ද? ද්වේෂය. නේද? ද්වේෂය මුල් කරගෙන කායිකව සතාව ඝාතනය කිරීම කරනවා. එතකොට එතන ඔන්න කයින් වෙන පාප කර්මයක් සිද්ධ වෙනවා. ද්වේෂය මුල් කරගෙන කාට හරි බනින්න පුළුවන්. ඒතර බනින එක පරුස වචන කියලා බනිනකොට ඒක වචනයෙන් කරන පාප කර්මයක් වෙන්න පුළුවන්. ද්වේෂය මුල් කරගෙන ව්‍යාපාදයට නැසේවා වෙනසේවා කියලා සාප කරන මට්ටමට එන්න පුළුවන්. ඒක මනසින් කරන පාප කර්මයක් වෙනවා. දැන් ඔන්න බලන්න. ඒතර ද්වේෂය මුල් කරගෙන ඔය වාගේ සිතින් කයින් වචනෙන් පව් තුනක් වෙනවා. ඒක ලෝභය ගත්තොත් ලෝභය මුල් කරගෙන ලෝභය මුල් කරගෙන සිතින් කයින් වචනෙන් පව් කරනවා වගේම දැන් සිතින් අපි බලමු ලෝභය මුල් කරගෙන පව් කරන අවස්ථාවක්. දැන් ලෝභය මුල් කරගෙන කවුරු හරි කෙනෙකුට හොරකම් කරන්න පුළුවන්. දැන් හොරකම් කරන්නේම ලෝභ සිතිවිලාව. ලෝභය මුල් කරගෙන බොරු කියන්නත් පුළුවන්. නේද? ඊළඟට ලෝභය මුල් කරගෙන අනුන්ගේ දේවල් ගන්න මනසින් සැලසුම් හදන්න පුළුවන්. අවිද්‍යාව ඇති වෙන්නත් පුළුවන්. දැන් ඔය වගේම ලෝභය මුල් කරගෙන හොඳ දේවල් කරන්නත් පුළුවන්ද බැරිද? පුළුවන්. දැන් හොරකම නරක දෙන්නේ. හොරකමට ප්‍රතිවිරුද්ධ දේ මොකද්ද? දානය. නේද? දෙනවා. දී මතහැරීම. අතහැරීම හොඳයිද නරක? හොඳයි. හැබැයි අතහරින්න බැරිද? ඊට වැඩිය ඒ අතහරින දෙයට වැඩිය තව දෙයක මනසින් බැඳීම නිසා. පුළුවන්. දැන් බලන්න ගොඩක් අය මෙහෙම දුන්නාම දිව්‍ය ලෝකේ යන්න පුළුවන්, මනුස්ස ලෝකේ යන්න පුළුවන් කියලා අතහරිනවා. දෙන්න තරමටම නේ ලැබෙන්නේ කීගේ හිතාම පුළුවන් තරම් දෙන්න ගන්නවා. හොඳයිද නරකයිද දෙන එක?
දෙන එක හොඳයි. නමුත් දෙන්න මුල් වෙච්ච චේතනාව මොකද? ලෝභය. ආන්න එකයි මම කිව්වේ හොඳ කර්ම නරක කර්ම වලට වගේම හොඳ කර්ම වලටත් අකුසල මූලයේ බලපානවා. පින් වලටත්. ତර දෙනවා කියලා කියන්නේ දානය කියන්නේ පිනක්. ඒ පිනට මුල් වෙලා තියෙන මොකද? ලෝභය. ඊළඟට වචී කර්මයක් ගන්න. දැන් බොරු කියන්නේ නැතුව ඇත්ත කියනවා. ඇත්ත කියනකොට කෙනෙකුට සමහර වෙලාවට ලෝභ ඉස්මතු වෙලා ඇත්ත කියන්න පුළුවන්. මම ඔයාට මේ වගේ දෙයක් ටැග්ගක් දෙනවා ඇත්ත කිව්වොත්. දැන් ওই පොලිසියෙන් එහෙම ඔත්තුවක් සැපියුත් තෑගි දෙනවා කියලා කිව්වහම දන්න ඒ ඔක්කොම සපයන්නේ බෙලමෙන එක එක්ක කේලමක් වෙනවා. එහෙම නැත්නම් බොරුවක් වෙනවා. ආන්න ඒ මොකක් නිසාද? අර ලැබෙන ලාභ ලෝභ වලට ආසාවෙන්. එහෙනම් වචී සුචරිතයේ යෙදෙන්නත් පුළුවන්. කොහොමද? ලෝභය මුල් කරගෙන. ඊළඟට මනෝ සුචරිතයේ යෙදෙන්නත් පුළුවන් ලෝභය මුල් කරගෙන. දැන් තමන් කැමති එක්කෙනාට තමන් කැමති ලෙන්ගතු එක්කෙනාට මනසින් මෛත්‍රී කරන්න පුළුවන්, ආදරය කරන්න පුළුවන්, සෙත් පතන්න පුළුවන්, හිතවත්කම් කරන්න පුළුවන්. ඒතර ඒකට මූල වෙලා තියෙන්නේ බැඳීම. එහෙනම් ඔන්න මතක තියාගන්න මොකද්ද? කර්ම බවට පත් වෙන්න ප්‍රධානම දේ තමයි චේතනාව. ඒතර ඒ චේතනා අපි ගොඩක් වෙලාවට තේරුම් ගන්න අකුසල චේතනා විදිහටයි. අකුසල චේතනා තමයි කර්ම තීරණය කරන්නේ. ඒතර අකුසල චේතනා තමයි ලෝභ ද්වේෂ මෝහ. ලෝභ ද්වේෂ මෝහ කියන අකුසල සිත් තුන මුල් කරගෙන සිතින් කයින් වචනයෙන් කරන හොඳ දේවල් වලට පින් කියනවා. ලෝභ ද්වේෂ මෝහ කියන අකුසල චේතනා මුල් කරගෙන සිතින් කයින් වචනයෙන් කරන නරක දේවල් වලට පව් කියනවා. එහෙනම් පින් සහ පව් කියන කර්ම ಜಾති දෙකට මුල් වෙන චේතනා මොනවාද? අකුසල චේතනා. ලෝභ ද්වේෂ මෝහ කියන අකුසල චේතනා. ඒතර තව චේතනා වර්ගයක් අපි හඳුන්වගෙන ඉන්නවනේ. මොකද ඒ කුසල චේතනා. ඒතර කුසල චේතනාවකින් කර්ම සැකසීමක් වෙන්නේ නැහැ කියන එක දැන් අපි තේරුම් ගන්නවා. අලෝභ අද්වේෂ අමෝහ කියන කුසල චේතනා වලින් අර විදිහේ කර්ම සැකසීමක් පින් හෝ පව් සිදු කිරීමක් කරන්න පුළුවන් කමක් නැහැ. යම් කිසි කෙනෙක් අලෝභ අද්වේෂ අමෝහ කියන කුසල චේතනා මුල් කරගෙන කොහොමත් කුසල චේතනාවක් මුල් කරගෙන පවක් සිද්ධ වෙන්නෙම නැහැ. හොඳ දෙයක් සිද්ධ වෙනව නම් ආන්නේ හොඳ දේ පිනක් නෙවෙයි. ඒක කර්මයක් නෙවෙයි. ඒක හුදු ක්‍රියා මාත්‍රයක් පමණයි. ඒ තුල කර්ම සැකසීමක් වෙන්නේ නැහැ. කර්ම සැකසෙන්නේ නැති වුණාම මොකද වෙන්නේ? කර්ම සැකසෙන්නේ නැහැ කියලා කියන්නේ සංසාරේ දිග්ගැසෙන්නේ නැහැ. ආන්නේ කර්ම සැකසෙන්නේ නැති වෙන විදිහට කරන ක්‍රියාකාරකම් වලට කියන නම තමයි මොකද්ද? කුසල්. එතකොට කර්ම සැකසෙන්නේ නැත්නම් ඒක තමයි නිවන් දකින්න තියෙන මඟ. කම්මක්ඛයෝ නිරෝධෝ නිබ්බාන. කර්මයන් ක්ෂය කරන ක්‍රමය තමයි නිවන. ඒ කුසලය කියලා කියන්නේ. එතකොට මේ කර්මයන් ක්ෂය කරන විදිහට කුසල් කරන කෙනාට තමයි නිවන සාක්ෂාත් කරගන්න පුළුවන්කම තියෙන්නේ. එතකොට දැන් ඔන්න සරලව මේ කර්මය කියන එක ගැන පොඩි හැඳීම් මං හිතනවා ඔබට යම් මට්ටමක අදහසක් එන්න ඇති කියලා. එතකොට මොකද්ද? කර්මය කියන්නේ එකක්, ක්‍රියාව කියන්නේ එකක්. එතකොට හැම ක්‍රියාවක්ම තුලම කර්ම සැකසීමක් වෙන්නේ නැහැ කියන එක අපි තේරුම් ගන්න ඕන. කර්ම සැකසෙන්න නම් චේතනාව මුල් වෙනවා. මොන චේතනාවද මුල් වෙන්නේ? අකුසල චේතනාව. මොනවාද අකුසල චේතනා? ලෝභ, ද්වේෂ, මෝහ. මේ කියන අකුසල චේතනා මුල් කරගෙන සිතින් කයින් වචනෙන් හොඳ දේවල් කරන්නත් පුළුවන්. සිතින් කයින් වචනෙන් නරක දේවල් කරන්නත් පුළුවන්. අකුසල චේතනා මුල් කරගෙන සිතින් කයින් වචනෙන් කරන හොඳ දේවල් වලට කියනවා පින් කියලා. අකුසල චේතනා මුල් කරගෙන සිතින් කයින් වචනෙන් කරන නරක දේවල් වලට කියනවා පව් කියලා. එතකොට පින් සහ පව් කියන දෙකම මොනවද? කර්මයි. එතකොට ඊළඟට චේතනා જાතියක් තියෙන කුසල චේතනා කියන. ඒතර ඒ කුසල චේතනා තමයි අලෝභ අද්වේෂ අමෝහ කියන්නේ.
එතකොට අලෝභ අද්වේෂ අමෝහ කියන කුසල චේතනා මුල් කරගෙන කරන ක්‍රියාවන් කර්ම බවට පත් වෙන්නේ නැහැ. ඒව හුදු ක්‍රියාවන් විතරයි. ඒ තුළ කර්මයන් සැකසෙන්නේ නැති නිසා කුසල ක්‍රියාවන් තුළ මොකද වෙන්නේ? කර්මයන් ක්ෂය වෙලා යනවා. එතකොට විපාක දෙන්න තියෙන කර්මයන් ක්ෂය වෙලා යන තරමට සසර ගමන කෙටි වෙනවා. සසර ගමන කෙටි කර ගන්න කෙනාට තමයි ඉක්මනින්ම සංසාර දුකින් නිදහස්ව උතුම් නිවන සාක්ෂාත් කරන්න පුළුවන් වෙන්නේ. ඒ නිවන සාක්ෂාත් කරගන්න කැමති කෙනා මොකද කරන්න ඕන? කුසලය වඩන්න ඕන. ඒ නිසා තමයි සියලු ಜಾති අකුසල් වලින් පව් වලින් බැහැර වෙලා සබ්බ පාපස් අකරණං කුසලස්ස උපසම්පදාය. කුසල් වඩන්න කියලා බුදුරජාණන් වහන්සේ අපට උපදෙස් දීලා තියෙනවා. ඉතින් කෙසේ වෙතත් මෙන්න මේ කියන කර්ම ಜಾති ගත්තාම පින්කම් පව්කම් කියලා කර්ම ಜಾති දෙකක් තියෙනවා. හොඳ කර්ම නරක කර්ම කියලා කර්ම ಜಾති දෙකක් තියෙනවා. ඉතින් මේ හොඳ නරක කියන කර්ම වලට අනුරූපව තමයි ප්‍රතිසන්දි විඥානයක් පහළ වෙලා ඒ ප්‍රතිසන්දි විඥාණයට අනුව සත්වයකට ශරීරයක් ලැබිලා රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන පංචස්කන්ධය ලබාගෙන මේ සංසාරي සැරිසරන. එතකොට මෙන්න මේ ප්‍රතිසන්දි විඥාණය පෝෂණය වෙන්නේ මොනවයින්ද? අර කියන පින් සහ පව් පුඤ්ඤාභි සංඛාර අපුඤ්ඤාභි සංඛාර ආදි වශයෙන් ගන්න මේ කර්ම වලින්. දැන් පින් කියන්නේත් කර්ම පව් කියන්නේත් කර්ම කියලා මම කියවනේ. ඒතර අන්නේ කර්ම වලින් තමයි මේ විඥානේ පෝෂණය වෙන්නේ. එතකොට ඒ කර්ම වලට අනුරූපව අර විඥාණය පහළ කරගෙන තියෙන රූපය උපාදානය කරගෙන තියෙන සත්වයාට ඒවයි ප්‍රතිවිපාක ලැබෙනවා. පින් විපාක පව් විපාක ලැබමින් සත්වයා මේ සංසාරේ දිගට සැරිසරනවා. එතකොට මෙන්න මේ ප්‍රතිසන්දි විඥාණයට උපකාර වන්නා වූ කර්ම රැස් වෙන එක නැවැත්තුවාම මොකද වෙන්නේ? ප්‍රතිසන්දි විඥානයේ පැවැත්ම අඩු වෙලා යනවා. දැන් ප්‍රතිසන්දි විඥානය බැටරි ඔපරේටඩ් කාර් එකක් කියලා හිතන්න. දැන් ඒ බැටරි එකේ charge එක ඉවර වෙනකොට මොකද වෙන්නේ? අර කාර් එකට දුවන්න තියෙන දීර්ඝ ගමන කෙටි වෙනවා. නේද? බැටරිය බහින්න බැටරි charge එක අඩු වෙන්න අර කාර් එකේ ගමන කෙටි වෙනවා. ඉතින් මොකද කරන්න ඕන? පුළුවන් තරම් කරන්න ඕන මේ බැටරි charge එක අඩු කරගන්න ඕන. හැබැයි ගොඩක් අය කරන්නේ මොකද්ද? ඕකේ charge එක වැඩි කරගන්නවා. නේද? මනුස්ස ලෝකෙට ඇවිල්ලා කොහෙට හරි ප්ලග් වෙලා ඊට පස්සේ එතෙන්දී ඔන්න charge කරගන්නවා. කර්ම charge කරගන්නවා. ඊට පස්සේ දිව්‍ය ලෝකෙට ගිහිල්ලා එහෙ ප්ලග් කරගෙන එහෙත් ආයි ඔන්න කර්ම charge කරගන්න. හැබැයි වැඩේ තියෙන ගොඩක් වෙලාවට ඔය දිව්‍ය ලෝකවල බ්‍රහ්ම ලෝකවල කියන සුගති තියෙනවනේ. අන්න ඒ සුගතිවල මේ බැටරි එක charge කරගන්න තියෙන chances අඩුයි. ඒවයි තියෙන්නේ බැටරි එකකින් දුවන්න තියෙන ගමන. ඉතින් charge කරගන්න නම් මනුස්ස ලෝකෙට එන්නම වෙනවා. මනුස්ස ලෝකෙට ඇවිල්ලා plug කරගෙන තමයි ගොඩක් අය ඉතින් බැටරි එක හොඳට charge කරගෙන දිව්‍ය හොඳ charge එකක් දාගෙන කියන්නේ පින් වලින් charge කරගෙන දිව්‍ය ලෝක යනවා. පින් වලින් charge කරගෙන ගිහිල්ලා දිව්‍ය ලෝකේ පුරාම සැරිසරනවා. කොහොමද? charge නොකර ආපහු දුවල ඉවරලා ඒක ඉවරුණාට පස්සේ එක සැරේටම සමහර වෙලාවට කෙලින්ම බිමටම ඇදගෙන වැටෙනවා. අන්න එහෙම ගමනක් තියෙන්නේ. ඉතින් කෙසේ වෙතත් මෙන්න මේ කර්ම කියන දේ නිසා සත්වයා සැප විඳිමින් දුක් විඳිමින් මේ සංසාරේ සැරිසරන බව අපි තේරුම් ගන්න. එතකොට සැප විඳින්න හේතුව පින් කරන එක, දුක් විඳින්න හේතුව පව් කරන එක කියලා බුදුහාමුදුරුවෝ දක්වලා තියෙනවා. එතකොට මේ ලෝකයේ මේ මිනිස්සු දිගින් දිගට මේ සංසාර ගමනේ විවිධාකාරීව ගමන් කරන්නේ ඔන්න ඔය කර්ම වලට අනුරූපව. දැන් බලන්න එකම පවුලේ දරුවන් අතරේ පවා විවිධ විෂමතා වෙනස්කම් දකින්නවද නැද්ද?
ඕන තරම් ඔබ දැකලා ඇති. එතකොට ඒ විවිධ විෂමතාවයන්ට පත් වෙන්නේ මොකක් නිසාද? විවිධ සමාජ ආර්ථික දේශපාලන හේතු තියෙන්න පුළුවන්. ඒ අතරේ ප්‍රධානම හේතුව තම තමන්ගේ කර්මය. දැන් ගොඩාක් අය මේ කාලේ කියන කතාව තමයි අපි කිසිම දෙයකට මේ කාටවත් ණයත් නැහැ. අපි පුළුවන් තරම් හම්බ කරලා අපේ මහන්සියෙන් ජීවත් වෙන්න, අපේ මහන්සියෙන් තමයි මේ ඔක්කොම මේ කරන. ඒ වුණාට මේ අනුන් කරන වැරදි වලට අපි පව් ගෙවන්න ඕනද? ඔය වගේ කතාවක් කියන අවස්ථා අපිට දකින්න ලැබෙනවා. දැන් මේ සමාජ තත්ත්වයේ තුල කොච්චර බනිනවද? තෙල් පෝලිං වල ඉන්න අය එහෙම හරියට දොස් කියන අවස්ථා තියෙනවා. ඇත්තයි රටක රාජ්‍ය පාලනය දිහා බැලුවාම ඒ වාගේ යම් අදූරදර්ශී පාලකයන්ගේ යම් නොමනා ක්‍රියාකාරකම් නිසා ජනතාව පීඩාවට පත්වෙන බව අපි පිළිගන්න වෙනවා. ඒක සාමාන්‍ය ඇහින් බැලුවොත් අසාධාරණයක් කියලා දැනෙන්න පුළුවන්. නමුත් එහෙම තත්වයකට පත්වෙන්න හේතු උනේ ඇයි? හේතු උනේත් අපේ කර්මයක් නිසානේ. දැන් බලන්න දැන් සමහර වෙලාවට වාහනයක හැප්පිලා කවුරු හරි කෙනෙක් මැරෙනවා. වාහනයක හැප්පිලා කවුරු හරි කෙනෙක් මැරෙනවා. හැප්පුණාට පස්සේ හැප්පිච්ච වාහනේ මිනිස්සේ එලවපු කෙනාව සතියකට හරි හිරේ දාන වෙන්න පුළුවන්, දඩුවම් දෙන්න පුළුවන්. ඒ වගේ නීත්‍යානුකූලව යම් දඩුවම් ලබා දෙන බව ඇත්තයි. දැන් අර කෙනාව ඒ කාර් එකට හැපිලා මැරිච්ච එක්කෙනා හැම මැරෙන්න සිද්ධ වුණේ ඇයි? අන්න එතෙන්දී අපි පිළිගන්නවා මොකද්ද? ඉතින් එයාගෙත් මොකක් හරි කර්ම දෝෂයක් වෙන්නේ නැති. ඒ වෙලාවෙම එතෙන්ට යන්න සිද්ධ වුණේ ඒකනේ කියලා අපි එහෙම පිළිගන්නවා. දැන් අපි සාමාන්‍යයෙන් අර වාහනේ එළවපු මිනිසෙට බනිනවා, ගහනවා, සමහරට එයාගේ වාහනේ ගිනි තියනවා, ගෙවල් ගිනි තියනවා, ඒ දේවලුත් කරනවා. ඒ අතරේ මැරිච්ච එක්කෙනා ගැන ඉතින් වෙනත් විකල්පයක් නැති වුණාම අපි කියනවා මොකද්ද? මෙයත් මෙහිම සංසාර දෝෂයක් මොකක් හරි අකුසල කර්මයක් ප්‍රාණඝාතයක් කරලා ඇති. ඒ හින්දා තමයි මේ අඩු වයසින් මෙහෙම මැරෙන්න උනේ කියලා පිළිගන්නවා. ඒතර දැන් ඒ වගේම පිළිගන්න බැරිද මෙතනදී? පිළිගන්න සිද්ධ වෙනවා. අදූරදර්ශී අවාසනාවන්ත පාලන කාලවල කාල විපත්ති බහුල කාලවල උපදින්න ලැබෙන එකත් එක එක්කෙනාගේ කර්ම ශක්තියක්. ඒක අපි තේරුම් ගන්න ඕන. එවන් පසුබිමක අපි තවත් කේන්ති අරගෙන කෑ ගහලා රණ්ඩු වෙලා ගහමරාගෙන තවත් පව් රැස් කරගත්තොත් වෙන්නේ අපේ සංසාර ගමන තවත් අගාධයටපත් වෙන එක, දුකටපත් වෙන එකයි. ඒක අපි තේරුම් ගන්න ඕන. පින්වත්නි, මේ ලෝකයේ බොහොම විපත්ති බහුල කාල එනවා. දැන් බලන්න බුදුරජාණන් වහන්සේටත් එක කාලයක් ආවනේ අර වේරංජාවේ වස්සසන කාලේ නේද? 3 මාසයක් මුළුල්ලේම බුදුරජාණන් වහන්සේට දානේ හරියට හම්බුනේ නැහැ. අර වේරංජා බ්‍රාහ්මණයා ආරාධනා කළා. නමුත් මාරාවේශයක් ඇවිල්ලා මේ මිනිසෙට ඒව අමතක වෙලා ගියා. තමන් වස් ආරාධනා කරපු බවත් බුදුහාමුදුරුවෝ මතක් කරන්න ගියේ නේ. ඉතින් කොහොම හරි අපහසුයෙන් අර අශ්වයන්ට දෙන යව බීජාදිය දාණයට වළඳලා එහෙම කටුක ආහාරයෙන් තමයි යපුනේ. දැන් ඔය වාගේ සංසිද්ධියකදී අපි සාමාන්‍ය සමහර වෙලාවට වේරංජා ඒ බ්‍රාහ්මණයට බනින්න පුළුවන්. බලන්න මෙහෙම බුදුහාමුදුරුවෝ වගේ කෙනෙක් බඩගින්න තිවුණේ අරවද බින්ද කියලා දොස් කියන්න පුළුවන්. හැබැයි හරියට බැලුවොත් එහෙම තත්වයකට පත් වෙන්න හේතු වුණේ මොකක් නිසාද? බුදුරජාණන් වහන්සේගෙත් අතීත කර්ම විපාකයක් නිසා. දැන් අපි ඒක පිළිගන්න ඕනේ. එහෙම පිළිගන්න බෞද්ධයෝම සමහරු මෙවන් අවාසනාවන්ත අභාග්‍ය සම්පන්න කාලවකවානුවක ජීවත් වෙන්න ලැබුණාම ඒක අපේ පැත්තෙන් දාලා කල්පනා කරලා මේ ගැටෙන පටිඝ මානසිකත්වය දුරු කරගන්න යන්නේ නැතුව බොහෝ දෙනා මොකද කරන්නේ? අනිත් අයගේ වැරදි නිසා අපිට මෙහෙම සිද්ධ වුණා කිය අපි තව ගැටි තවත් සංසාරයට කර්ම එකතු කරගන්න වැඩක් තමයි මේ කරන්නේ. ඒක අපි තේරුම් ගන්න ඕන. පින්වත්නි, ඔබ බලන්න ඔය
දුක් විඳින බහුතරයක් ඉන්න සමාජයේ තුලත් සැපට ඉන්න යම් පිරිසක් නැද්ද කියලා ඉන්නවා. ඒතර ඔබ ඒක සමාජ අසාධාරණය කියලා තර්ක කරන්න පුළුවන්. සමාජ අසාධාරණයක් විය හැකි සමාජ විද්‍යාත්මකව බලනකොට. හැබැයි එහෙම පසුබිමක් යටතේ හරි ඒ අයට ලැබෙන්න යම් කිසි පිනක් තියෙන්න ඕන, කර්ම ශක්තියක් තියෙන්න ඕන. කල්පනා කර බලන්න හොඳට. දැන් බලන්න සමහර වෙලාවට අද කාලේ ගොඩාක් අයට තෙල් නැහැ. ඒ වුණාට දැන් රජයෙන් නීතියක් ගෙනාලා සම්මුතියක් ගෙනාලා තියෙනවා. මොකද්ද? ඒ තමයි අත්‍යවශ්‍ය සේවාවන් සඳහා තෙල් සපයනවා කියන්නේ. ඒතර අත්‍යවශ්‍ය සේවාවන් සපයන ලංකාවේ ගොඩක් අය ඉන්නවනේ. ඒ අයට තෙල් වලින් කරදරයක් නැහැ. ඒ අය කරන සේවය සම්බන්ධයෙන් ගත්තොත් ඉතින් ඒක අත්‍යවශ්‍ය සේවාවක් නිසා එයාලට තෙල් වලින් කරදරයක් නැහැ. ඉතින් ඒ අය තමන්ගේ ගමන් බිමන් පහසුවෙන් ගමන් කරනවා, අවශ්‍ය තෙල් ලබාගෙන තියෙනවා. දැන් දොස්තර මහත්තුරුන්ටත් තෙල් දෙන්න කියලා දැන් නියමයක් තියෙනවා. එතකොට දැන් එහෙම තෙල් ගහ ගන්න දොස්තර මහත්තුරු එයාලා කෙලීම ඉස්පිරිතාලේ ඉඳලා ගෙදර ඉඳලා ඉස්පිරිතාලේට විතරයි ඒ තෙල් පාවිච්චි කරන්නේ නැහැ. එයාලා තමන්ගේ පුද්ගලික ගමන් වලටත් ඒක පාවිච්චි කරනවා. ඒතර දැන් අපි දොස්තර මහත්තුරුන්ට දොස් කියනවද? තෙල් ගහගෙන ඉවරලා තමන්ගේ ගමන් යනවා කියලා නෑ. තමන්ගේ රාජකාරිය කරන ගමන ඒක තමන්ට ලැබිච්ච වරප්‍රසාදයක් ඉදිරියක භුක්ති විඳිනවා. අන්න ඒ වගේ එක එක්කෙනාට තමන්ගේ කර්මානුරූපව යම් දේවල් ලැබීම් නොලැබීම් තියෙන්න පුළුවන්. දැන් ওই තෙල් පොලිමේම සමහරව ඉන්නවා 3 wheelers වල යන, බයිසිකල් වල යන, තව කාර් වල යන, තව හොඳ ජීප් වල, ප්‍රාඩෝ වල වාහන වල යන, ඉහළ සුඛෝභෝගී වාහන වල යන අය. ඉතින් තම තමන් කර්ම ශක්තියට අනුරූපව ලබාගත් දේවල් නේ. නේද? දැන් ලංකාවේ ඉන්න හැමෝම එකම වගේම ගෙවල් වල දින්නේ නෑ. තම තමන්ගේ ශක්ති ප්‍රමාණය කර්ම ශක්තියට අනුව තමන් මහන්සියලා හරි හම්බ කරගත්ත දේවල් වියදම් කරලා හදාගත්ත ගෙවල් තමයි තියෙන්නේ. ඒ අය ඉන්නේ ඒ ගෙවල් වල. ඒකට තමන්ගේ ශ්‍රමය, කාලය, ධනය, බුද්ධිය වැය වෙනවා වගේම කර්ම ශක්තියත් හේතු වෙනවා. නේද? මහා බුද්ධිමත් අය වුණත් සමහර වෙලාවට හරි හමන් කර්මයක් කරලා නැත්තම් බොහොම දුප්පත් තැනක ඉන්න පුළුවන්. ඒකට කවුරුවත් දොස් කියලා වැඩ නැහැ. එයා කරගත සාංශාරිකව කරගත්ත කර්ම ශක්තියත් ඒකට උපකාර වෙනවා. ඒ කර්ම ශක්තිය මේ අනිත් අය කරන එකක් නෙවෙයි. තම තමන් කරන එකක්. ඒකනේ බුදුරජාණන් වහන්සේ අපිට නිතරම උපදේශ දීලා තියෙන හිතන්න කියලා කම්මස්සකෝම්හි කම්ම දායාදෝ කම්ම යෝනි කම්ම බන්ධු කම්ම පටිසරණු. තමන් කර්මයේ ස්වකීය කර ඇත්තේ කියලා හිතන්න. කර්මයේ දායාද කරගත, කම්ම බන්ධු කර්මයේ ඥාති කරගත කෙනෙක්. කර්ම පටිසරණ කර්මයේ පිළිසරණ කරගත කෙනෙක්. තමන් කරන කර්ම ශක්තිය හොඳ හෝ නරක ඒ හොඳ නරක කර්ම වලට අනුරූපව තමන්ට විපාක ලැබෙනවා. එතකොට මෙවන් අවාසනාවන්ත කාල විපත්ති කාලයක උපදින්න ලැබිලා තියෙන්නේ තමන්ගේ කර්මය නිසා. ඒ කාල සීමාවල තමන් පාවිච්චි කර තමන්ට ලැබිලා තියෙන වාහනයත් තමන්ගේ ශක්ති ප්‍රමාණයෙන් එහෙම ලැබිලා තියෙන ඒත් තමන්ගේ කර්මයක්. ඒවාට ඉරිසියා කරන්න හරි, ගැටෙන්න හරි, පැටලෙන්න හරි, රණ්ඩු කරන්න හරි අනේක තවත් කර්ම රැස් කර ගැනීම, සංසාරේ තවත් පෝලිම දික් කර ගැනීමක් වෙනවා. දැන් ඔය ගොඩාක් අය කියන කතා මම නිතර අවධානය කරනවා. මට මේ කේන්ති යන්නේ අසාධාරණකම් තමයි මට අල්ලන්නේ නැත්තේ කියලා. අනුන්ගේ අසාධාරණයේ වෙනුවෙන් තමන්ගේ සිත තුළ ද්වේෂය උපදව ගන්නවා. ඒකේ මොකද වෙන්නේ? තමන්ට බරපතල අසාධාරණයක් කරගන්න. නේද? දැන් ඔය පොලිමේ ඉඳලා සාර්ව සාධාරණයේ වෙනුවෙන් සටන් කරලා කේන්ති අරගෙන මොන හරි කරා කියලා කියමු. හැබැයි ওই කේන්ති අරගෙන කරන වචී දුෂ්චරිත නිසා, මනෝ දුෂ්චරිත නිසා, කාය දුෂ්චරිත නිසා රැස් කරගන්න කර්මවලට කරගහන්න, බෙදා ගන්න ඔය උදව් කරන අනිත් අය ඇත්තේද?
හූමිට තියෙන අනුබල දෙන සහයෝගය දක්වන අයත් එයිද? නෑ. තමන් කරන කර්ම ටික තමන්ටම තමයි ගෙනියන්න වෙන්නේ. විඳවන්න වෙන්නේ. ඒ නිසා මේ යථාර්ථය තේරුම් අරගෙන කලබල කරන්න හොඳ නෑ. පුළුවන් තරම් ඉවසන්න ඒක තාම වැදගත් දෙයක්. ඒ ඉවසීමේ ගුණය අතිශයින්ම වැදගත් වෙනවා. ඉතින් සමහර අය අපේ සමාජයේ ඉන්නම ඉවසීමක් නැති නිසා, තමන්ගේ හිත පාලනය කරගන්න බැරි නිසා හරියට ද්වේෂ සහගතව කටයුතු කරන ආකාරය තෙල් පෝලිං වල වෙනත් තැන්වල හරියට මනුස්සකම් ගිලිහිච්ච අවස්ථා තියෙනවා. මේ රටේ කවදාවත් ස්වාමින් වහන්සේලා පෝලිං වල තියලා නැහැ. හාමුදුරුවෝ මොන තරම් ගෞරවයකින්ද සැලකුවේ. නමුත් අද තියෙනවා සමහර වෙලාවට බුදුහාමුදුරුවාවත් ප්‍රමුඛත්වයක් නොදෙන්න තරමටම මිනිස්සුන්ගේ හිත කුරිරු වෙලා, දරුණු වෙලා, කෝප සහගත වෙලා, ගුණධර්ම වියකිලා ගිහිල්ලා තියෙනවා. එහෙම වෙන්න හොඳ නැහැ. මොකද අපි මේ භවයේ විතරක් සරිසරණ අය නෙවෙයි. මේ දීර්ඝ සංසාර ගමනක කරන ලද කුසල හොඳ නරක කර්මවල විපාක ගෙවමින් මේ යන්නේ. ඉතින් මෙවන් අවස්ථාවකදී අපි තවත් නරක විදියට හැසිරුණොත්, අපේ අධ්‍යාත්මයේ කෙලෙස ගත්තොත්, විනාශ කරගත්තොත්, ඒකෙන් දුකටපත් වෙන්න වෙන්නේ අපිටමයි. ඒ නිසා මම පුද්ගලිකව ඔබෙන් ඉල්ලා සිටිනවා මේ අවස්ථාවේදී මේ දේශනාව තුළම විශේෂයෙන්ම මේ තෙල් පෝලිං වල ඉන්නකොට වෙනත් හේතුන් සංසිඳී නිසා ඔබේ හිතේ කේන්ති ඇවිසිලා එන්න පුළුවන්. ගැටෙන මානසිකත්වයක් එන්න පුළුවන්. ගැටෙන තැනම නේද නොගැටී ඉඳීමේ මෛත්‍රිය ගොඩනගන්න ඕන. අහපු බණපද පුරුදු කරන්න ඕන. එනිසා අනවශ්‍ය විදිහට ද්වේෂ සහගතව කටයුතු කරන්න නැතුව මුදිතා ගුණය පුරුදු කරන්න, අනුන්ගේ සැප දැකලා සතුටු වෙන්න, ඉවසීම පුරුදු කරන්න. සමහර වෙලාවට මේ තප්පරේ දෙකක ඉවසීමක් නැතිකම නිසා කොච්චර මිනිස්සු කායිකව වාචසික දුරාචාරයේ ඉදිල පිරිහිල යනවද? තමන්ගේ වටිනාකම් නැති කර ගන්නවද? ඉතින් මම මේ පහුගිය දවස්වල ඔය තෙල් පෝලිමක සිදුවෙච්ච යම් අමානුෂික ක්‍රියා දිහා බලාගෙන ඉඳලා මම පොඩි ගීතයක් ලිව්වා. ඇසූ බණපද කිමද මෙතරම් ඉක්මනින් අමතක වුණේ. අපිත් ඉතින් කොච්චර බණ කියනවද? බොහොම අමාරුවෙන් පෝලිං වල ඉඳලා තෙල් හොයාගෙන ඇවිල්ලා තමයි මේ ආයතන වලටත් ඇවිල්ලා බොහොම අමාරුවෙන් මේ බණ කියන්නේ. එතකොට මේ විදිහට කියපු බණ ඇයි මේ තරම් ඉක්මනින් අමතක කරන්නේ? කෝප ගිනි කඳ නිවා දැමුමට වෙහෙස වෙනුමන මිනිසුනේ. මෙද්දයා කරුණා ගුණෙන්මයි ඔබේ දිවි මඟ එළි උනේ. නොයිව සිල්ලෙන් ඒ සියල් ගුණ ඔබව හැරදා යනු පෙනේ. ඉවසිල්ලක් නැතිකම නිසා ඔබ තුල තිබිච්ච සියලු වටිනකම් නැති වෙලා යන බවක් පේනවා. එහෙම වෙන්න එපා. වසර 2000 ගණනක් තිස්සේ හිත හදාගන්න පුළුවන් වටිනා ධර්මයකින් පෝෂණය වෙච්ච ඔබ මේ එක තෙල් ටිකකට එහෙම නැත්නම් මේ සුළු කාලයකට මේ විදිහට ඔබේ මනුස්සකම් වටිනකම් සාර ධර්ම අමතක කරලා කටයුතු කරන්න එපා. වරද කාගේද කියා නොදනිමි. ඇයි අපට මෙලෙසින් උනේ? අපේ වැරදිම නිසා වෙන්නේ නැති අපි හැමෝටම වැරදුනේ. අපේ වැරදිම තමයි. ඒ හින්දා වෙන්නේ නැති අපි ඔක්කොටම වැරදිලා තියෙන්නේ. පොලිමේ සිටින තුරාවත් වඩමු මෙත් කරුණා ගුණේ. දහම නිසිතැන වඩනු බැරි නම් අවාදුක ඔබටම ගෙනේ. ඔබ වෙතටයි දහම නිසිතැන වඩන්න බෑ අපොහොසත් වීමේ ප්‍රතිවිපාක විඳින්න වෙන්නේ. ඒක ඔබ මතක තියාගන්න. විපත් කාලෙදි කරපු හොඳ දේ ඵල නොදී මග හැරෙනවා. විපත් කාල තියෙන කාල විපත්ති වලදී සමහර වෙලාවට හොඳ සම්පatti බව අපිට මග හැරෙනවා. හොඳ දේවල් විපාක නොදී මග හැරෙන අවස්ථා තියෙනවා. අතීතයේදී කරන පව්පල සසරදී මුණ ගැහෙනවා. සංසාර මේ භවයේ අපි දන්නේ නැතිව අපි කිසිම වරදක් දන්න කාලයක කරලා නැති වෙන්න පුළුවන්.
නමුත් අතීතයේ කරපු කර්මයක විපාකයක් වෙන්නේ නැති මේ ගෙවෙන්නේ. පව ගෙවෙන විට පිනද මතුවී දිවිය සුවපත් කරනවා. හිතන්න මේිට වැඩි සමහර වෙලාවට අවම පහසුකම් යටතේ දුක් විඳින්න වුණොත් දැන් ඉතින් විඳින දුක යම් මට්ටමකින් අපිට හදා ගන්න පුළුවන්. මේට වැඩි අභාග සම්පන්න තැනකට ගිහිල්ලා දුක් විඳින්න වුණොත් ඒක මහා භයානක තත්ත්වයක්. දුක් විපාකය හමුවේ කිපුණොත් යලිත් දුකටම වැටෙනවා. මතක තියාගන්න. මේ කර්ම විපාක හමුවේ ඔබ ප්‍රතිවිරෝධයේ දක්වලා ඉවර වෙලා ද්වේෂය වැඩි දියුණු කරගත්තොත් ආයි දුකටමයි වැටෙන්නේ. දුකෙන් දුකට කබලෙන් ලිපට වැටෙනවා වගේ ඔබ ආයි දුකටපත් වෙනවා. ඒ නිසා මේ தત્ත්වය හොඳින් තේරුම් අරගෙන පුළුවන් තරම් හොඳ දේවල් කරන්න. දැන් නරක කර්මවලට මුහුණ දෙන්න උනේ නරක කර්ම විපාක නිසානේ. ඒ නිසා හොඳ දේවල් කරන්න. ඉඩ අවස්ථාව ලැබිච්ච වෙලාවක ඔබ ගැන මන බලා ගන්න. යම් යම් දුර්වලතා නිසා ඔබේ දුර්වලතා සමාජයේ හැමවේ විදහා දක්වන්න යන්න එපා. ඉවසීමේ ගුණය පැහැදිලි කරන්න. මමත් එක්තරා අවස්ථාවක මේ කොළඹ ප්‍රසිද්ධ ප්‍රදේශයක වාහනයට ඉන්ධන ලබා ගන්න ගිහිල්ලා මගේ වාහනේ වීදුරුවට ගහමින් ද්වේෂ සහගත ඊටාම කෝපයෙන් අසභ්‍ය වචන පාවිච්චි කරමින් සමහරු මට දොස් කිව්වා. බැන්නා. සමහර අය මාව අඳුනනවත් ඇති. ඒ ඇඳුනුම්කම් මොකක්වත් එයාට ප්‍රශ්නයක් නැහැ. මාව අඳුනාගත්ත හමුදාවේ නිලධාරීන් මට බොහෝම සෙනෙහසින් බොහොම ගෞරවයෙන් සැලකුවා. මට ගිලන්පසත් ගෙනල්ලා පූජා කරා එක තරුණ දරුවෙක්. ඒත් බෞද්ධයයි කියා ගන්න සමහරු ඇවිල්ලා ෂර්ට් එක ගලවලා පපුව පෙන්නලා පපුවේ ගහලා තියෙන ටැටූ එක පච්චයක් මට පෙන්නලා අපිත් බෞද්ධයෝ තමයි කියලා පෙන්නලා තමයි මට බැන්නේ. දොස් කිව්වේ. බොහොම අසැබි වචන පාවිච්චි කළා. අහගෙන ඉන්න බැරි නිසා වීදුරුව උසගෙන ඇතුළට වෙලා හිටියා. ඒත් වීදුරුවට පවා ගහමින් දොරට ගහමින් දොර අරින්න වීදුරුව පහත් කරන්න කියලා බල කරමින් ද්වේෂ සහගතව කටයුතු කළා. ඇතැම් ස්වාමින් වහන්සේලාට හූ කියලා උන්වහන්සේලා මානසිකව වට්ටල එලවලා තියෙනවා. ඉතින් ඒ වාගේ සමාජ පරිහානියක් මේ තුල අපි දකිනවා. ඉතින් එහෙම වෙන්න හොඳ නැහැ. මොකද අපි දන්නවා මේ සමාජයේ මිනිස්සුන්ට අත්‍යවශ්‍ය දෙයක් ඉන්ධන කියන්නේ ඒවා නොලැබුණාම යම් යම් ආකාරයට බොහෝ අපහසුතාවයන්ට වේදනාවන්ට පතන දවසක් දෙකක් තුනක් පෝලිං වල ඉන්නවා කියන එක ලේසි පහසු දෙයක් නෙවෙයි. එසේ වුවත් දීර්ඝ කාලයක් තිස්සේ ගොඩනගාගත් තමන්ගේ මනුස්සකම් වටිනාකම් ඔය වාගේ සංසිද්ධීන් නිසා කෙලෙස ගත්තොත් අපේ මේ භවය විතරක් නෙවෙයි ඊළඟ භවයත් කොහෙන් කෙලවර වේද කියලා අපි දන්නේ නැහැ. ඒ නිසා පවට බය වෙන්න. පුළුවන් තරම් පවට බය වෙලා මේ දුර්ලභ ලබාගත් මනුෂ්‍ය ජීවිතය කෙලස ගන්නේ නැතුව ඉහළට යන තත්වයට පත් කරගන්න ඔබ වෑයම් කරන්න. ඒ නිසා පුළුවන් තරම් අකුසලයේ මැඩපවත්වා ගන්න කුසල ඉස්මතු කරගන්න. දැන් මං කියවනේ මේ අකුසල කර්ම විපාක වෙන්නේ නැති අපිට මේ විඳින්න වෙලා තියෙන කියලා. ඒවා මැඩපවත්වා ගැනීම සඳහා පුළුවන් තරම් මොකද කරන්න ඕන? කුසල ඉස්මතු කරගන්න. කුසල් වඩන්න. මෛත්‍රිය පුරුදු කරනකොට මුදිතා ගුණය පුරුදු කරනකොට පරිත්‍යාගය පුරුදු කරනකොට ගොඩාක් අන්න ඒ තුල හොඳ කර්ම රැස් වෙනකොට නරක කර්ම ගෙවි යනවා අඩු වෙලා යනවා. අර ලෝණ පහළ වර්ගයේ සඳහන් ලුණු කැටි උපමාව. ලුණු කැටයක් අරගෙන පුංචි වතුර ටිකක් දාලා කෝපයකට දාලා දී කරාම ඒ වතුර ලුණු රහ වෙනවා. ඒ ප්‍රමාණයෙම ලුණු කැටයක් අරගෙන ලොකු වතුර ගොඩ කර දැම්මොත් පොකුණකට වගේ දාලා දී කරොත් පොකුණේ වතුර ලුණු රහ වෙන්නේ නැහැ වතුර වැඩි නිසා. ඒතර මෙතන ලුණු කැටයට උපමා කරේ අපි කරන පව්. වතුරට උපමා කරන්නේ අපි කරන පිං. එතකොට වතුර වැඩි කරන්න ලුණු රහ අඩු වෙනවා වගේ පින වැඩි වෙන්න
පව් විපාක දෙන එක අඩු වෙලා යනවා. ඒ නිසා අපි අන්න ඒ විදිහට පින වැඩි කර ගන්න ඕන. පින වැඩි කර ගන්නකොට පව අඩු වෙලා යනවා, යට වෙලා යනවා. ඒත් හැබැයි පිනයි පවයි දෙකම කර්ම. ඉතින් කරන්න ඕන මොකද්ද? හොඳ දේවල් කරන්න, ලෝභ ද්වේෂ මෝහ වලින් තොරව. ඒ කියන්නේ කුසලයේ වඩන්න. කුසලයේ වැඩි වීම තුල මොකද වෙන්නේ? කර්ම විපාක දෙන එක සමහර වෙලාවට අහෝසි වෙලා යන්න පුළුවන්. දැන් හිතන්න අපි දීර්ඝ කාලයක කරපු කර්මවල නරක කර්මවල විපාක විදියට මැරිලා දැන් මේ භවයේ මැරිලා ලබන භවයේදී තිරිසන් අපායක උපදින්න කර්මයක් කරගෙන ඉන්නවා. ඔබ කුසලයේ දියුණු කරලා කල්යාණ මිත්‍ර ඇසුර ලබාගෙන සද්ධර්මයේ ශ්‍රවණය කරලා යෝනිසෝ මනසිකාරය පුරුදු කරලා ධර්මානුධර්ම ප්‍රතිපදාවට අනුගත වෙලා සෝතාපට්ටි ඵලයටපත් වුණොත් මොකද වෙන්නේ? අර අපායගාමී කර්ම ඔක්කොම ක්ෂය වෙලා යනවා. අන්න කර්ම නිරුද්ධ කරා වෙනවා. එතකොට සද්ධර්ම ශ්‍රවණය කියන්නේ කුසලයක්. කල්යාණ මිත්‍ර සේවනය කියන්නේ කුසලයේ වැඩෙන ක්‍රියාවක්. යෝනිසෝ මනසිකාරය කියන්නේ කුසලයක්. ධම්මානුධම්ම ප්‍රතිපන්න වීම කියන්නේ කුසලයක්. අන්න ඒක කුසල. ඒ තුල කර්ම සැකසීමක් නැහැ, කුසල් වැඩෙනවා. කුසල් වැඩෙන්න මොකද වෙන්නේ? කර්ම ශක්තිය තුනී වෙලා යනවා. විශේෂයෙන්ම අකුසල කර්ම විපාක දෙන එක මැඩ පවත්වා ගන්න පුළුවන්. අර සෝතාපන්න ඵලයටපත් වීම නැමැති ඒ ලෝකෝත්තර කුසලයට පත්වෙච්ච ගමන්ම අර සාංශාරිකව දුගතියටපත් වෙන්නට වෙච්ච අකුසල කර්ම අහෝසි වෙලා යනවා. ආන්න ඒ විදිහට ඔබ කටයුතු කරන්න පුරුදු වුණොත් ඔබට ඒක විශාල ආශිර්වාදයක් බවට පත් වෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේගේ කාලේ අපුත්තක කියලා සිටුවරයෙක් හිටියා. ඒ අපුත්තක සිටුවරයා බොහෝම තණ්හාදික ජීවිතයක් ගත කරපු කෙනෙක්. එයාට ගොඩාක් සල්ලි තිබුණා. සල්ලි තිබ්බට භෝග සම්පත් තිබුණා. රත්තරන් වල වටිනාකම විතරක් 80 කෝටියක්. තවත් රිදී මුතු මැණික් දීපල වෙනත් ඒවා තිබුණා. සල්ලි තිබ්බට එයාට ඒවා ප්‍රයෝජන ගන්න හැකියාව ලැබුණේ නැහැ. බලන්න එහෙමයි අපේ සමාජෙ කොච්චර ඉන්නවද? අන්න කර්ම ශක්තිය. ඇයි ඒ හේතුව? මේ කර්මයේ අතීත කර්මයක විපාකයක් විදිහට දක්වලා තියෙනවා, සූත්‍රයේ සඳහන් කරලා තියෙනවා සූත්‍ර අටුවාවේ. පසේ බුදුරජාණන් වහන්සේ නමක් පිණ්ඩපාතේ වඩිනකොට උන්වහන්සේ දැකලා මේ තැනත්තාට පැහැදීමක් ඇති වුණා. පැහැදීමක් ඇතිලා යන ගමන් පාරේදී දැකලා තියෙන. යන ගමන් කියාගෙන ගිහින් තියෙනවා අපේ ගෙදරට ඔය ගමන්ම යන්න කියලා. ඊට පස්සේ ඒ ගෙදරට කෑ ගහලා ගිහලා ඔන්න ආන්දර කෙනෙක් කියනවා මොන හරි දෙන්න කියලා කිව්වලු. ඉතින් ගිහිල්ලා අර කිව්වා වගේ මේ මිනිස්සෙගේ නියෝගයේ පරිදි ගෙදර ඉන්න නෝනලා කෑ මෙහෙම හදලා අර පසේ බුදුහාන්ට පූජා කළා. ඊට පස්සේ බුදුහාමුදුරුවෝ ආපහු වඩිද්දී මේ මිනිස්සට මුණ ගැහිලා මෙයා මොකද කරලා තියෙන්නේ? පාත්‍රයට එවිල බල්ලා. ඉතින් පාත්‍රයේ පුරවල දාන්නේ තියනවා දැකලා ඉවර වෙලා මෙයා ඒකට හිත අවුල් කරගත්තා. අපරාධ මේ කෑම ටික වෙන මිනිසෙකුට දුන්න නම් අඩු ගානේ මගේ මේ රෙදි ටිකවත් හොද ගන්න දෙමු, මකුණු දල් ටිකවත් කඩා ගන්න දෙමු. ඔය වගේ හිතෙනවනේ සමහර කෙනෙකුට. වැඩක් කරගන්න තිබුණ මේ නිකම්ම වැඩ මිනිසෙකුට කන්න දුන්නා කියලා හිත කිලිටි කරගත්තා. බලන්න විපාකේ අන්තිමේදී මොකද උනේ? දුන්නේ කේ විපාකේ අර දෙන්න පොළඹවපේකේ විපාකයට ගොඩාක් ලැබුණා. හැබැයි දුන්නේ අරවා දීලා අර වගේ පසුතැවිලි වුණු නිසා අන්තිමේදී ලැබිච්ච දේවත් පරිහරණය කරගන්න බැරි වුණා. අන්න කර්ම විපාක දෙන හැටි. එතකොට සමහර අයගේ ධනය අන්නේ වගේ රකුසන් අරක්ගත්ත විලක් වගේ. මේ මාතෘකා කරපු ගාථාවේ සඳහන් වෙන්නේ ඒ අදහස. අමනුෂ්‍යයන් විසින් අරක්ගත් සීතල දිය පිරෙන විලක් තියෙනවා. ඒ සීතල දිය පිරිච්ච විලේ කොච්චර වතුර හොඳට තිබ්බා බොන්න බෑ. යන්න ලඟ වෙන්න බෑ. ඒ තියන් රකුසෝ අල්ල ගන්නවා. ඒ වගේ සමහරු ඉන්නවා අතීත කර්මවල විපාක විදිහට ගොඩාක් ලැබුණට පරිභෝග කරන්න පිරෙන. අතිසුඛය තියෙනවා. භෝග සුඛේ නැහැ. එහෙමයි කොච්චර ඉන්න සමහර ඇත්තන්ගේ ගෙවල් වල ෆ්‍රිජ් එකේ අලුත් මෙලවලු තියෙනවා. කන්න පින නැහැ. අලගෙන එළියේ තියලා කුණු වෙන කිට්ටුව තමයි උයාගෙන කන්නේ. අල්මාරි වල අලුත් ඇඳුම් තියෙනවා. අඳින්න පින නැහැ. අඳින්නෙම අඩු ගඳ ගාන කිලිටි වෙච්ච ඉරිච්ච බාගෙට ජරා වෙච්ච ඇඳුම්.
එතකොට කියන මාගේ මේ සරලකම චාම්කම ඒකයි කියලා. ඒකට කියන්නේ සරලකම නෙවෙයි කුණුකම කියලා. නේද? එහෙම අය කොච්චර අපි සමාජෙ ඉන්නවද? ඉතින් අන්න ඒ తত্ত্বය නැති කරගන්න අපි වෑයම් කරන්න ඕන. ඉතින් කර්මය කියන එක බලන්න බොහොම සියුම් විදිහට බලපාන හැටි. දැන් අතෙන්දී මේ කතාවේදී බලන්න පසේ බුදුරජාණන් වහන්සේට දන් දෙන්න පෙළඹවපු නිසා ඒ වස්තු සම්පත්තිය ලැබුණා. හැබැයි දීලා පස්සේ හිත කලබල කරගත්තනේ. ඒක හිත කලබල කරගෙන චේතනාව වෙනස් වුණා. අන්න චේතනාව වෙනස් වෙනකොට විපාකේ වෙනස් වෙන හැටි බලන්න. ඒකයි චේතනාම්බිකවේ කම්මං වදාමක. කර්ම විපාකේ වෙනස් වෙනවා චේතනාවත් එක්ක. ඒ නිසා මේ හිත කියලා කියන්නේ බොහොම රැක ගන්න ඕන එකක්. ලේසි පාසු එකක් නෙවෙයි. සරලව හිතන්න හොඳ නැහැ. සමහර වෙලාවට අපි එක එක්කෙනා දිහා බලලා hina වෙනවා. එක එක්කෙනාට දොස් කියලා. දැන් මේ කාලය කියලා කියන්නේ මේ උද්ඝෝෂණ කරන අරගල කරන කාලෙනේ. ඔය කාලෙදි සමහරු අනේ පව් කියලා සමහරු ගොටි කනවා දැකලා කමුලට අත තියා ගන්න අය ඉන්නවා. සමහරුන්ට ගහනවා දැකලා මොකද හිතන්නේ? වසරේ අද දවසේ දැක්ක සතුටුදායකම සිද්ධිය අහවලහට පහර දෙන එකයි කියලා. එහෙම කියලා සතුටු වෙන හැත් ඉන්නවා. සතුටු වෙන යම් හේතු තියෙන්නත් පුළුවන්. නමුත් කෙසේ වෙතත් අනුන්ගේ දුක දැකලා සතුටු වෙන අයත් ඉන්නවා. එතකොට එක එක්කෙනාට ගහනව දැකලා බනිනව දැකලා වෙනත් දේවල් අපහසුතාවයන්ට පත් වෙනව දැකලා ඒ තුල සතුටු වෙන්න යාම තුල මොකද වෙන්නේ? අපේ හිතේ චේතනා ගොඩ නැගෙනවා. ඉතින් ඔන්න ඕවා ඔක්කොම එකට එකතු වෙලා තමයි අපිට මේ සංසාරෙදි මේව විපාක දෙන්නේ. එතකොට ඒව විපාක දෙන විදිහට කර්ම සකස් කරගන්නේ අපි නම් විඳවන්න වෙන්නේත් අපිටම තමයි. ඒ නිසා මෙන්න මේ යථාර්ථයේ තේරුම් අරගෙන බොහොම පරිස්සමින් සිතවිලි පරිහරණය කරන්න. හිතට ගලාගෙන එන හැම සිතවිල්ලක්ම අවිචාරවත්ව හිතා කල්පනා කර වටින කන්දිදී පෝෂණය කරන්න යන්නේ නැතුව පරිස්සමින් සිතවිලි පරිහරණය කරන්න ඔබ පුරුදු වුණොත් ඔය කර්ම රැස් වෙන එක ඔබට අඩු කරගන්න පුළුවන්. කර්ම රැස් වෙන එක අඩු කරගෙන නරක කර්ම රැස් වෙන එක අඩු කරගෙන සැපවත් ජීවිතයක් ගත කරනවා වගේම කර්ම රැස් වෙන එක හොඳ නරක දෙජාතියම කර්ම රැස් වෙන එක අඩු කරගෙන නිරුද්ධ කරගෙන කටයුතු කළොත් සංසාර ගමනත් කෙටි කරගෙන ඉක්මන් භවයකදී නිවනින් සැනසෙල්ල උදා කරගන්නත් ඔබට හැකියාව තියෙනවා. නිසා කර්මය කියන්නේ ප්‍රතිසන්දි විඥානය පෝෂණය කරන ප්‍රධානම ආහාරයක්ය. බලවේගයක්ය කියලා තේරුම් අරගෙන අන්න ඒ කර්ම ශක්තිය තුනී කරගන්න ඔබ වෑයම් කරන්න. ඒ සඳහා කරන්න තියෙන එකම දේ කුසලයේ වඩන එකයි. කුසලයේ වැඩෙන්නේ ආර්ය ශ්‍රාංගික මාර්ගයේ තුල ගමන් කරන කෙනාටයි. ඒ නිසා ආර්ය ශ්‍රාංගික මාර්ගයේ ගමන් කරමින් සිතින් කයින් වචනෙන් අලෝභ අද්වේෂ අමෝහ කියන කුසල් ඉස්මතු කරගෙන හොඳ ක්‍රියාවන් සිදු කරන්න ඔබ පෙළඹුණොත් ඔබට රැස් වෙන කර්ම ශක්තිය ක්ෂය වෙනවා. ඒ වගේම කුසල ශක්තිය වැඩි වෙනවා. සසර ගමන කෙටි වෙනවා. නිවනට ඔබ සමීප වෙනවා. එලෙසින් කටයුතු කරන්න ඔබ හැම දිනාටම කර්මය සංසාර ගමන හා සම්බන්ධ වන අයුරු මුල් කරගෙන කරමේ අනුශාසනා උපකාරයක්ම වේවායි. ඉතසිතින් ප්‍රාර්ථනා කරනවා. ආකාසට්ඨා ච භුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු ත්වං සදා ධර්ම ශ්‍රවණානි සංසෙන් හැමත උතුම් නිවන් සුව සැලසේවා. පින්වත්නි, අද මේ උතුම් ධර්ම දේශනාවේ සදැහැති දායකත්වයේ දරා කටයුතු කළේ බදුල්ල හිඳගොඩ වලව්වත්ත අංක 58න් 8 දරණ නිවසේ පදිංචි පින්වත් S.A. ලීලාකාන්ති මෑණියන්, දිනිති හෙට්ටිආරච්චි, අරුන්දේ හෙට්ටිආරච්චි, දිනවරු දෙපළ, බුද්ධික ප්‍රසන්න, දමිත් සමරක්කොඩි කියන බෑනාවරුන් මාලානන්ද නිනගනිය විසින් පර්ලෝසපත් H.A. ජයතිස්ස හෙට්ටිආරච්චි මහත්මයාට පින් අනුමෝදන් කිරීමේ බලාපොරොත්තුවෙන් පින්කම කළේ. බොහෝ දෙනාට ධර්මයේ ශ්‍රවණය කරන්න අවකාශ සලසා දීම තුළ පහළ කරගත් ධර්ම දානමය කුසල බලයෙන් ඒ පර්ලෝසපත් H.A. ජයතිස්ස හෙට්ටිආරච්චි පියතුමන් පෙරටු කරගත් සියලු ඥාතීහු ප්‍රේක්ෂක පින්වත් ඔබ හැම දිනාගේම සියලු ඥාතීහුද
සුවපත් වෙත්වා කියලා අපි පින් අනුමෝදන් කරමු. ලෝකයේත් සම්බුද්ධ ශාසනයත් සුරකින්න සියලු දෙවියෝ පින් අනුමෝදන් වෙත්වා. දායකත්වයේ දරන පින්නතුන්ට ප්‍රේක්ෂක පින්නත් හැමට ලක්වැසි හැමට දෙවියන්ගේ රැකවරණ උදා කරත්වා කියලා අපි දෙවියන්ටත් පින් දෙමු. මේ උතුම් කුසල් බලෙන් හැමට මෙලොව සුව වේවා, පරලොව සුව වේවා, හැකිතරම් ඉක්මනින් උතුම් අමා මහ නිවන් සුවමත් වේවායි සාදු කියා ප්‍රාර්ථනා කරමු. හැම දිනාටම තෙරුවන් සරණයි. ද්වේෂක්ඛයෝ නිබ්බානං